හරි පුතේ දිනේ දාන්න. අද 6 වෙනි මාසේ 13 පුතේ මේ අපි අද ඉගෙන ගන්න යන්නේ සංරක්ෂණය ගැන. ලියමු. මේ පොතේ තියෙන මාතෘකාව ලියන්න එපා. වෙන පාඩ මාතෘකාව දාලා ලියුවද ස්ථානික සංරක්ෂණය කියලා ලියුවා? ලියුවද පුතේ එහෙම? ඔව් සර් ලියුවා. ජීවීන් සංරක්ෂණය කියලා ජීවීන් සංරක්ෂණය කියලා ලියුවේ මාතෘකාව. ඒක තමයි මට හොඳටම විශ්වාසයි ස්ථානීය සංරක්ෂණය කියලා දෙන්න විදියක් නැහැ. මේ හරි ජීවීන් සංරක්ෂණය කියලා තමයි දෙන්න ඇත්තේ. එහෙනම් හොඳයි ලියපු නැති අය ඉන්නවනම් ජීවීන් සංරක්ෂණය කියලා ලියා ගන්න. හරි ලෑස්තිද? ඔව් සර්. හරි පුතේ මේ ස්වභාවික පරිසරයේ ඉන්න ජීවීන් අපි සංරක්ෂණය කරන්න ඕනේ. මොකද දැන් අතීතයේ ජීවත් වෙච්ච ඇතම් ජීවීන් දැන් අපිට දකින්නවත් නැහැ. ඒ කියන්නේ දැන් අපේ ඩයිනසෝරස්ලා ගැන නෙමෙයි අපි මේ කතා කරන්න ඕනේ. ඊට මෙහා ඉන්න ජීවීන් ඉන්නවා. ඊට මෙහා ඉන්න ජීවීන් අපිට අද දකින්න නැහැ. හරි? එතකොට දැන් ඩයිනසෝරස්ලා හැම නැති වෙලා ගියේ පුතේ යම් හේතුවක් නින්දානේ. ඒ කියන්නේ ප්‍රාහකයක් පෘථුවියේ ගැටලා ඒ වගේ සංසිද්ධියක් නින්දානේ. දැන් එහෙම නැතුව මිනිස් ක්‍රියාකාරකම් හින්දා ජීවීන් පුතේ නැති වෙලා යන්න පුළුවන්. තේරුණාද? ප්‍රධාන වශයෙන් පුතේ දඩයම් කිරීම වගේ සාධක. ඉතින් ඒ දඩයම් කිරීම වගේ දේවල් හින්දා ජීවීන් විනාශ වෙලා ගියාම යම් ජීව විශේෂයක් මේ ලෝකෙන් සදහටම තුරන් වෙලා යන්න පුළුවන්. හරි? එතකොට මේ වෙනකොට මම දැම්ම පොඩි chart එකක්. මේ වෙනකොට ඒ වගේ අවදානමට ලක් වෙච්ච ජීවීන් ශ්‍රී ලංකාව තුල ලෝකෙ තුල විශාල වශයෙන් ඉන්නවා. හරි? තේරුණාද? endangered. ඒ කියන්නේ ඒගොල්ලන්ට කියන්නේ endangered species කියලා කියන්නේ. හරි? එතකොට මේකට ප්‍රධාන වශයෙන් බලපාන්නේ මිනිසාගේ දඩයම් කිරීම වගේ ක්‍රියාවලින්. ඉස්සර අතීතයේ ජොලියටත් දඩයම් කරලා තියෙනවා. දැන් ජොලියට තමයි සමහර දඩයම් කරන්නේ. මස් පිනිස. හරි? තේරුණාද? ඒ වගේ දේවල් තමයි. ඉතින් හොඳම උදාහරණයක් තමයි පුතේ ක්වාගා බූරුවා. ඩෝඩෝ පක්ෂියා. ඒගොල්ලෝ එහෙම මේ ගාක් අතීතයේ වාසය ඒතර එලිෆන්ට් බර්ඩ් ඒ වගේ කට්ටිය. හරි? ඉතින් ඒ වගේ කට්ටිය විනාශ වෙලා යන්න හේතුව ගොඩක් ඔය සුදු ජාතිකයන් ආක්‍රමණය කරපු රටවල් වල හිටපු ගොඩක් අයි ලංකාවේ තියෙන පුතේ ලංකාවේ තිබිච්ච වටිනම දැව ප්‍රමාණයක් විනාශ වෙලාම ගියේ පුතේ ප්‍රධාන වශයෙන් සුදු ජාතිකයෝ ඒගොල්ලෝගේ රටට අරන් ගිය දින්දා තමයි පුතේ ප්‍රධානම වශයෙන් මේ දේ උනේ. තේරුණාද? ඉතින් ඒ වගේ ගොඩාක් දේවල් තියෙනවා. හරි endangered species කිව්වම වගේ අම්මෝ දකින්න නම් තියෙනවා මාර විදියට තොගයක්. හරි මම නිකන් රූපයක් දාන්නම්. හරි ඇත්ත රූප නෙමෙයි ඒක තියෙන්නේ. එතකොට එතන ඇනිමල්ස්ලා විතරයි ඉන්නේ. endangered plants උත් තියෙනවා ගොඩක්. වඳ වියාමේ තර්ජනයේ ලක් වෙච්ච ශාක වර්ගත් ගොඩක් තියෙනවා. ඔය ලෝකෙනේ ශ්‍රී ලංකාවෙත් ඉතින් දැන් අලි ඇතුන් පවා පුතේ තව ගොඩාක්කල් මේ ඔය යන විදියට ජීවත් වෙන එකක් නැහැ. ඉතින් මේ විදියට අලි මිනිස් ගැටුම එහෙම ආත්මක වෙනකොට ඔව් කියන්නේ පුතේ. සර් හෝර්න් තැන්නේ හිටපු අලි දහස් ගාණක් සුද්දෙක් මරලා තියෙනවා නේද? අර ඔයා කියන්නේ අකුණක් වැදිලා මැරුණා කියලා කියන එක නේද? ඔව් සර්. ඔව් දහස් ගාණක් මන 100ක් විතර මරන්නේ සමහර විට. ඔය කියනවා දහස් ගාණක් කියලා. ඉතින් මතක තියාගන්න කොහොම හරි මෙහෙමයි ඉතින් සුද්දෝ මැරුවා කියමුකෝ.
දැන් අපේ අය මරන්නේ නෑම වගේ නේද? දැන් සුද්දෝ මරුවා කියමුකේ දැන් අපි ඇවිල්ලා එන විශාල සංස්කෘතියක් තියෙන විශාල ආගමික පසුබිමක් තියෙන ලොකු සભ્યත්වයක් තියෙන කට්ටියනේ පුතේ. ඈ ගස් එහෙම කපලා එතකොට ඉන්න තරම් සත්තු ඔක්කොම මරලා පුළුවන් තරම් යන තැන විනාශ කරලා එන එකනේ පුතේ අපේ මිනිස්සු කරන්නේ. තේරුණාද? හරි? ඒකින්ද මතක තියාගන්න කවුරුත් වර්තමාන ශ්‍රී ලංකාව තුළ විශාල වශයෙන් ජෛව විවිධත්වයට හානි සිදු වෙනවා. දැන් ඊයේ පෙරේදාර නැවක් මම ඒක ගැන කතා කරාද කියලා මතක නැහැ. නැවක් මුහුදේ ගිලිච්ච සිද්ධිය ඔයගොල්ලෝ දන්නවද දන්නේ නැහැද? ඔයගොල්ලෝ ඔය වගේ දේවල් එක්ක අප්ඩේටඩ්ද? ඉරගමින්දයිනේ සැමීගම්විද මොකද පුතේ මට මේ කීප එක ඇහුන්නේ නැහැ ගම්මිදම් මුහුදු එරලම ඉවරයිනේ කොළඹ වෙනක කමන්නේ පුතේ වන්දියක් හම්බ වෙනවා නේද බලන්න වගකිය යුතු අමාත්‍යවරයෙක් කතා කරන විදියක් ඒකනේ ඕගොල්ලෝ පොඩි ඕගොල්ලන්ට තේරෙනවද කියන්නකෝ පුතේ ඕගොල්ලෝ තාම 9 වසරේනේ ඕගොල්ලන්ට තේරෙනවද කියන්නකෝ අර ලොකු රාජ්‍ය ඇමතිවරයෙක් කියනවා අපිට ඒකට ලොකු වන්දියක් හම්බ වෙනවා ඒ කියන්නේ අපි හිතමු තමන්ගේ අම්මව මරලා තමන්ගේ අපි ඉස්සර අම්මව මරලා කපලා දාලා කියනවා අපි අවුලක් හිතන්න එපා ඔයගොල්ලෝ අම්මට අපි වන්දියක් දෙනවා සාධාරණයිද අසාධාරණයිද පුතේ අසාධාරණයි හදවතට දැනනවා නේද ඒ කියන්නේ අසාධාරණයි කොරල් පාරායි ගන්න බෑනේ අශික්ෂිත මිනිස්සු ඕගොල්ලෝ හොඳට ඉගෙන ගන්න පුතේ ඕගොල්ලෝ හොඳට ඉගෙන ගන්න ඒ වගේ ගොබ්බ තත්ත්වයටපත් වෙන්න එපා කවදාකවත් පරිසරයට ආදරය කරන්න හරි අපි අධිගෙන ගන්න සංරක්ෂණය ගැන conservation of the biodiversity ඉස්සරහට ඉගෙන ගත්තොත් තියෙනවා පුතේ biodiversity management biodiversity conservation of the management ඒ වගේ තියෙනවා පුතේ ගොඩාක් ඉගෙන ගන්න සබ්ජෙක්ට් තියෙනවා මේක ඇසුරින් කියන්න පුතේ සර් මේ ඉස්සර මැමට්ලා සර් පියාඹන්න පුළුවන් කියලා කිව්වත් අඩු තිබ්බ කියන්නේ. අපි මෙහෙම එකක් හිතමු. නෑ මැමත් වගේ කෙනෙක්ගේ ඇඟේ ශරීරයේ ප්‍රමාණයත් එක්ක පියාඹන එක සාපේක්ෂව අපි හිතන්න ඕනේ විද්‍යාත්මකව පුතේ. මැමත් වගේ ඇඟක් තියෙන කෙනෙක් එක්ක පියාඹන එක ලේසිද අමාරුද? සාපේක්ෂව. ඒක යන්නේ ඒක කියන්නේ. අපි බලන්න ඕනේ එතකොට ඒගොල්ලොන්ගේ තියෙන ඇඟේ ව්‍යුහමය ස්වභාවය. තේරුණාද? ව්‍යුහමය ස්වභාවය. ඒකින්ද සාපේක්ෂව පිළිගන්න අමාරුයි නේද ඒක. දැන් ওই කුරුල්ලෙට්ට උනත් පියාඹන්න පුළුවන් වෙන්නේ එයාගේ ගැහණු සතෙක් නම් ඩිම්බකෝෂු වලින් එකක් ඉවත් වෙලා ගිහිල්ලා තියෙනවා. එයාගේ අස්ථි හයිය නැහැ අස්ථි සැකිල්ල අයි නැහැ කියලා කියන්නේ අස්ථි සැකිල්ල පුතේ සැහැල්ලු ආකාරයට හැදිලා තියෙන්නේ. ඒ වගේ ගොඩක් සැහැල්ලු ස්වභාවයෙන් ඇඟ හැදිලා තියෙන්නේ. පැස්බරාට පියාඹන්න බෑනේ. ඇහුන්නේ නැහැ පුතේ. පැස්බරාට පියාඹන්න බෑනේ. පොඩ හයියෙන් කියන්න මට වා කියන එක ඇහෙන්නේ එහෙම නැත්නම් මෙසේජ් එකක් දාන්න. සර් පැස්බරාට පියාඹන්න බෑනේ. පැස්බරාට පියාඹන්න බෑ. යා රැටයිට් බර්ඩ්ස්. ඒගොල්ලන්ට කියන්නේ රැටයිට් බර්ඩ්ස්ලා. රැටයිට් means ඒගොල්ලෝ දාවක පක්ෂීන්. එයා පරිණාමිකව එයා දුවන් හැඩ ගැහිලා තියෙන. ඒකට හොඳම මම කියන්නේ ඒකයි. පරිණාමිකව සිද්ධිය අපි ළඟ පාඩමනේ. බලන්න ඕනේ. කපුටගේ කකුලයි පැස්බරාගේ කකුලයි බලන්න. අපි මම මේ පාඩමේදී කතා කරන්න මට අමතකුණා මතක් කරන්න. අද බලන්න. අද ඔයගොල්ලෝ අන්තර්ජාලය හරි බලන්න කපුටගේ කකුලේ හැඩේ, ගිරවගේ කකුලේ හැඩේ, පැස්බරාගේ කකුලේ හැඩේ. කොයි වගේද බලන්න. ඇයි එතකොට එහෙනම් පැස්බරාගේ කකුල එහෙම වෙලා තියෙන්නේ? තේරුණාද? එහෙනම් ෂුවර් එකට බලන්න කට්ටිය ඈ. ඉතින් පුතේ මේ සංරක්ෂණය කරන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා. ස්ථානීය සංරක්ෂණයයි පරිබාහිර සංරක්ෂණයයි. In situ conservation, ex situ conservation. In situ කියන්නේ පුතේ ඉන්න ස්ථානයේම සංරක්ෂණය කරනවා. යාල අබේ භූමිය. එතරම් සත්තුන්ට ඉන්න දෙනවා ඒක. හරි? ඒක අබේ භූමියක්. ඒ හරියේ දඩයන් කරන්න බෑ. එහෙමයි කියලා පුළුවන් මරන්න පුළුවන් කට්ටිය හොරෙන් මරනවා. හරිද? ඒක වෙනම කතාවක්. දඩයන් කරන්න තහනම්, ගස් කපන්න තහනම්, උගුල් වටවන්න තහනම්, ඒ පරිසරයේ ජීවීන්ට නියං කාලෙදි වතුර නැති වුණොත් එහෙනම් බවුසර් මගින් නේවැ පොකුණු එහෙම පුරවලේ මොනවා හරි මේ දේවල් සපයනවා. ඒ වගේ දේවල් කරනවා පුතේ. In situ conservation. ස්ථානීය සංරක්ෂණ. පරිබාහිර සංරක්ෂණය කියන්නේ ඒ ජීවිය ඉන්න තැනින් වෙනත් තැනකට ගෙනහල්ලා සංරක්ෂණය කරනවා. උදාහරණයක් විදිහට ගිහිල්ලා තියනවාද පුතේ පේරාදෙණිය උද්භිද උද්‍යානය. ඔව් සර් කියලා තියෙනවා. හරි ලස්සනයි. ලෝකේ ගොඩාක් ප්‍රදේශවල තියෙන මේ ලංකාව විතරක් නෙමෙයි. ලෝකෙම තියෙන ශාක වර්ග ගොඩක් පුතේ එතන ගෙනහල්ලා මොකද කරලා තියෙන්නේ? වවලා තියෙන්නේ. ඒකට ඉංග්‍රීසි වලින් කියන්නේ Royal Botanical Garden කියලා කියන්නේ. ලංකාවේ රාජකීය උද්භිද උද්‍යානය.
මං හිතන්නේ ඒගොල්ලෝ ගාව ලංකාවේ තියෙන සෑම ශාකයක් ගැනම ඩීටේල්ස් තියෙනවා. හරි? ඒ වගේම තමයි මතක තියාගන්න සත්තුවත්ත ගැන නම් ඉතින් කතා කරනකොට සත්තුවත්ත නම් ඉතින් මම දන්නේ මම කැම්පස් එකේ ඉගෙන ගන්න කාලේ විතරම සැරිසරපු ස්ථානයක් සත්තුවත්ත කියන්නේ මම සූලෝජි උපාධිය සූලෝජි වලින් අවසානය කරපු ඉඳලා හැබැයි මම දකින විදියට සත්තුවත්ත කියන්නේ නිල නොලත් සිරගයක්. නිල නොලත් සිරගයක් පුතේ. වරදක් නොකරපු සත්තු දඬුවම් විදින තැනක් පුතේ. තේරුණා? දඬුවම් විදින තැනක්. ඉතින් ඔයගොල්ලෝ දන්නවද නිදහසේ ඉන්න සතෙක් දවසකට විශාල දුර ප්‍රමාණයක් ඇවිදින්න ඕනේ. හැබැයි සත්තු ඔයගොල්ලෝ දන්නවද අලිය එහෙම ඇවිදලා ඊට පස්සේ සිංහයෝ එහෙම ඇවිදලා ඒගොල්ලෝගේ එතන තියෙන බිම ගෙවිලා තියෙන්නේ පුතේ සමහරලාවට. එකම තැන රවුමට ඇවිදින්නේ. කැලේ හිටියන එකම තැන රවුමට ඇවිදින්නේ නැහැ නේද? ඊට පස්සේ අපි තුනාමාර වෙනකොට අපි දුවලා ගිහලා ග්‍රවුන්ඩ් එකෙන් වාඩි වෙනවා අලි සෙල්ලම් බලන්න. අලි සෙල්ලම් බලන්න පුතේ කට්ටිය ආසයි. ඕගොල්ලෝ දන්නවද මේ පොඩි කෑමක් වෙනුවෙන් අලියා විශාල දුකක් විඳලා තමයි ඒ තත්ත්වෙටපත් වෙන්නේ. අලින්ට කොච්චර ගහනවද පුතේ කියලා දන්නවද? ඒව ට්‍රේනින් කරනකොට. ඔව් සර්. ඔය මට මතක නැහැ එක ඩොකියුමන්ටරි එකක් තිබ්බා යදම්ලූ දෙවිවරු හරි මොකක් හරි ඔන්නෝ මට දැන් උඟ කාලයකට කලින් මම බලපු එකක්. යදම්ලූ දෙවිවරු හරි මොකක් හරි ඩොකියුමන්ටරි එකක් ලංකාවට වඩා පිට රටවල් වල අතිශයින් අලින්ට එහෙම දඬුවම් කරනවා පුතේ. සමහරවිට ඉස්සව ඇඟට ලීයක් හේතු කරලා යනවා පුතේ පැය 48කට පස්සේ එන්නේ. එතකොට ලීය බිම වැටලා තියෙන්න බෑ. තේරුණාද? අලියයි කියන්නේ පැය 48ටම හෙලවෙන්නවත් නැතුව ඉන්න ඕන. ආයි ලීය තිබ්බොත් ඒ අලියට යකඩ පොළු වලින් වගේ දේවල් වලින් පහර දෙනවා. අහන්න පුතේ. එසින්ස අර මේ මං සර් විශ්ව ගවේෂක කියලා මේ YouTube channel එකක් තිබුණා සර් වීඩියෝ එකක් අලියෙක් සර් අවුරුදු 50ක් හිර කරලා තියලා දැන් වල කටගත්තොත් අර මේ කටු ආයි කරපු දම්වැල කකුල ඇතුලට බහිනවා පුතේ ඒගොල්ලෝගේ. දම්වැල කකුල ඇතුලට බහැලා තියෙනවා. ඉතින් මේවා මොන ලෝකේ යන්නද දන්නේ නැහැ. ඉතින් මතක තියාගන්න ඒකයි කියන්නේ මම නම් ඉතින් සූ එක කියන්නේ ලොකු ලස්සන තැනක් විදිහට මම දකින්නේ නැහැ. හරි. අපි ලියමු දෙහෙනම්. ලෝ වාසය කරන ජීවීහු ලෝ වාසය කරන ජීවීහු මොකක්ද සර් මාතෘකාව? අයි පුතේ මාතෘකාව ගිය සතිය ලිව්වේ? සර් ඒ ලියන්නේ ස්ථානීය සංරක්ෂණය. නෑ ස්ථානීය සංරක්ෂණය නෙමෙයි දැන් කතා කරා මේ දැන් ජීවීන් සංරක්ෂණය. මොකද පුතේ? ජීවීන් සංරක්ෂණය. ජීවීන් සංරක්ෂණය. මොකද කිව්වේ දැන් පුතේ? ලෝව ජීවීහු ස්වභාවික ක්‍රියාවලින් නිසා ස්වභාවික ක්‍රියාවලින් නිසා මිනිස් ක්‍රියාකාරකම් නිසා ආදී විවිධ ලෙසට මොකද අමිසන්දගේ ආදී විවිධ විනාශයට පත්වී යා හැක මේ අතරින් ප්‍රබලතම සාධකය වන්නේ
ප්‍රබලතම සාධකය වන්නේ මානව ක්‍රියාකාරකම්ය. ෆොටෝ එකක් අප්ලෝඩ් කරලා බලන්න. ඔය පුතේ ડિප්‍රෙස්ඩ් වෙච්ච අලියෙක්. ડિප්‍රෙස්ඩ් කියලා කියන්නේ පුතේ මේ විෂාදේ. ඔය ඕනම ඕගොල්ලෝ ගෙදර ඉන්න සතෙක් වුණත් ඔය බිත්තියටම ඔළුව හෙත්තු කරන් ඉන්නවා නම් එයා මානසික ආතතියකට ලක් වෙලා ඉන්නේ පුතේ. තේරුණාද? බලන්නකෝ ඔය ડિප්‍රෙස්ඩ් ඇනිමල් මේ එලිෆන්ට් කෙනෙක් ඉන්නේ. හරි? මේ මන්ද වේගන යනවා කියන එකට ඉංග්‍රීසියෙන් කියන්නේ කොහොමද? මොකද ඇහෙන්නේ නැහැ. මන්ද වේගන යනවා කියන එකට ඉංග්‍රීසියෙන් කියන්නේ කොහොමද? endangered species. endangered species. මේ සඳුරු කිව්වා වගේ සිද්ධියක්. සඳුරු නේද කිව්වේ? මේ බලන්නකෝ මේ සතාගේ කකුල ඇතුලට ඔයගොල්ලන්ට රූපෙ එන්නේ නැති කේබල් බැහැලා යාව ගැට ගහපු කේබල් බැහැලා පුතේ. කකුල ඇතුලේ කේබල් තියෙනවා. excuse me sir මේ කියන්නේ පුතේ. sir අර sir YouTube එකේ තියෙනවා sir මේ top 10 කියලා now top 10 කියලා මේ එකක් මේ සත්තු ගැන මේක sir මේ වෙන්නනවා zoo එකේ අර zoo එකේ සත්තු නිදැල්ල ඉන්නේ අපේ ඒවට කියන්නේ පුතේ අර දැන් ඔය රිදීගම සෆාරි කට්ටියක් ඒ වගේනේ ඒ ඕපන් ඒජස් ඒවා හරි ලියමු මොකක්ද අන්තිමට කිව්වේ මිනිස් ක්‍රියාකාරකම්ය නේද ලියමු ඕකටම විනෝදය පිණිස දඩයම් කිරීම විනෝදය පිණිස දඩයම් කිරීම සර් පහලටද ඡේදයක් පුතේ විනෝදය පිණිස දඩයම් කිරීම වැස්සක් එක පුනාටුවකුත් තියෙනවා මස් පිණිස දඩයම් කිරීම මස් පිණිස දඩයම් කිරීම आकाश साथ ले दिन मनी फ्रांस होना है महाशय पिनिस दादयම් කිරීම කම විනෝදය පිණිස ගාල් කර තැබීම විනෝදය පිණිස ගාල් කර තැබීම වැනි ක්‍රියාවලින් නිසා සතුන් විශාල වශයෙන් පීඩාවට පත්වේ සතුන් විශාල වශයෙන් පීඩාවට පත්වේ මෙහිදී ජීවීන් සංරක්ෂණය සිදු කළ හැකි ප්‍රධාන ආකාර දෙකකි ප්‍රධාන ආකාර දෙකකි වෙන පාටකින් දිද්දදා ලියමු ස්ථානීය සංරක්ෂණය ඊළඟ පිට පරිබාහිර සංරක්ෂණය ස්ථානීය සංරක්ෂණය පරිබාහිර සංරක්ෂණය හරි අපි එක එක ගැන වෙන වෙනම ගමු දාන්න කැපිටල් A ස්ථානීය සංරක්ෂණය
ස්ථානීය සංරක්ෂණය. අපි මේ ඒ කුණුස පොතේ දාන්න තියෙන ඕනේ එක රූම කියවලා එක ඉන්නේ නේද ගැනද? මොකද්ද කියලා. පොතේ තියෙන එක කියවලා ඉන්න. මගේ ලිස්ට් එකේ උඩින්ම ඉන්නේ උදිත. උදිත කියවන්න පුතේ පළවෙනි වාක්‍ය දෙක කියන්න මේකේ. 95 පිටුවේ ස්ථානීය සංරක්ෂණයේ පළවෙනි වාක්‍ය දෙක අයියෙන් කියන්න. ශාකවලට චලන දැක්විය හැකි නමුත් සංචරණය කළ නොහැකිය. සතුන්ට බාහිර උපද්‍රව වලින් ආරක්ෂා වීමට සංචරණය කළ හැකිය. හරි. එතකොට දැන් ශාක වලට සංචරණය කරන්න බෑනේ. එයාට පරිස්සම් වෙන්න හරි අමාරුයි. දැන් සතෙක් නම් දුවලා හරි බේරනවා. ශාක දුවලා බේරෙනකොට ගහ කපන්න එනකොට එහෙම මගේ අම්මෝ කපන්නේ පොව කියලා දුවන්න බෑනේ පුතේ නේද? එතකොට බේරෙන්න විදියක් නැහැ. අරුණි ඊළඟ 32 හයියෙන් කියන්න. ඊළඟ වාක්‍ය දෙක sorry. ශාකයේ ස්ථානගත වන්නේ එම ශාකයට අවශ්‍ය සියලු බාහිර සාධක සහිත ස්ථානයකය. එසේ හේන් ශාකයක පිහිටි ස්ථානයේදී බාහිර සියලු බාහිර උපද්‍රවයකට ලක්වීමෙන් විනාශ විය හැකිය. ඔව්. දැන් ශාකයක් පුතේ පැලවෙන්නේ හොඳම තැනක. යා හිතන හොඳම තැනක පැලවෙන්නේ. එතකොට එතෙන්ට බාහිර බලපෑමක් ආවොත් එහෙම මොකද වෙන්න පුළුවන්? කොහොමත් එයා විනාශ වෙලා යන්න පුළුවන්. ආත්මා ඊළඟ වාක්‍ය දෙක කියන්න පුතේ. ආත්මා ඉන්නව නේද? එබැවින් ශාක සංරක්ෂණය කිරීමේදී ශාකයක පවතින පරිසරයේදීම සංරක්ෂණය කළ යුතුය. යම් ජීවියෙකු ජීවත් වන පරිසරයේම සිටියදී ඔවුන් ආරක්ෂා කර ගැනීම ස්ථානීය සංරක්ෂණය ලෙස හඳුන්වයි. කවුරු හරි ජීවියෙක් ඉන්න පරිසරයම ආරක්ෂා කරනවා නම් අන්න ඒකට කියනවා පුතේ මොකද්ද? ස්ථානීය සංරක්ෂණයක් කියලා. හරි? චන්දිත ඊට පස්සේ තියෙන ටික කොහොම කියලා දාන්න. ශ්‍රී ලංකාවේ දේශීය ශාක විශේෂණ වන කළුවර, බුරුත, මිල්ල වැනි ශාක ආරක්ෂා කිරීම සඳහා පිහිටුවා ඇති දැඩි රක්ෂිත මේ සඳහා නිදසුන් වේ. එමෙන්ම මේ පරිසර සංයෝජී කලාප සංරක්ෂණය කිරීමෙන් මෙම ජීවීන් විශේෂ ආරක්ෂා කරගත හැකිය. අන්න හරි. එතකොට මේ පරිසර කලාප ආරක්ෂා කරන්න ඕන පුතේ. තේරුණාද? අපි ලියමු දෙන්න. අපි ලියමු. ස්ථානීය සංරක්ෂණය කියලා දැම්මද කැපිටල් A? ඔව් සර්. ඔව් සර්. සර් හරි. සර් අය පුතේ කියන්නේ. සර් ගහකට උනත් සර් මේ කම්බියක් තදින් බැඳලා තිබ්බාම ඒක ඇතුළට යනව නේද? මට මේ දිනුක කියන එක මට ඇහෙනවා අඩුයි පුතේ. සර් කියන්නේ සඳරු. සර් ලෝඩ් ඔෆ් ද රින් එකේ සර් ගස් ඇවිදින්නේ මේකේ ෆිල්ම් එකේ. අයියෝ. ඔව් ලෝඩ් ඔෆ් ද රින්ග්ස් එකේ ඒ මං හිතන්නේ පුතේ ඒක ඇත්තක් නෙමෙයි ඈ. ගස් ඇවිදින එක නිකන් පොඩ හොරල් තමයි බෑග් එක ගන්න පුළුවන්. දැන් නෑ ඒක නම් ගන්න. මේ හරි. අපි එහෙනම් ලියමු. වෙන පාටකින් මේක highlight කරන්න ඕනේ පුතේ ඈ. box කරන්න ඕනේ. ලියමු. ජීවීන් ජීවත් වන සර් ඒක ඉස්සරහින්ද? පුතේ ඒක ඉස්සරහින්ද සර් ලියන්න ඕනේ? නෑ මේ මාතෘකාව යටතේ යන්නේ. ජීවීන් ජීවත් වන පරිසරය
තුලම ඔවුන්ට අවශ්‍ය ආරක්ෂාව සපයමින් සංරක්ෂණය කිරීම ආරක්ෂාව සපයමින් සංරක්ෂණය කිරීම ස්ථානීය සංරක්ෂණය ඒකට පුතේ අර ඉන්වර්ටඩ් කමාස් දාන්න ස්ථානීය සංරක්ෂණය පරණ පාඩට යනවා පාඩක් නෙමෙයි වෙන පාඩකින් මේ කොහොමද ලියන්නේ ස්ථානීය සංරක්ෂණය ලෙස හැඳින්වේ ඔක ලස්සන්ට කොටු කරන්න highlighter තියෙනවනේ highlight එකකින් කරන්නේ හරි අපි ලියමු අලුත් ඡේදයකට ගිහිල්ලා ඒවනම් පස්සේ කොටු කරගන්න පුළුවන් පුතේ අපි ලියමු ඒවා ඉතින් ගෙදරදී කරගන්න පුළුවන් වැඩ නේද හරි ලියමු මෙහෙම මෙහිදී රක්ෂිත වනාන්තර අභය භූමි ආදිය පිහිටුවීම සිදු කළ යුතුය විශේෂයෙන් ශාකවලට සාපේක්ෂව සතුන්ට සංචරණය කළ හැකි නිසා යම් ආරක්ෂාවක් සලසා ගත හැක කළුවර තේක්ක මිල්ල බුරුත නැදුන්
වැනි වටිනා දැවමය ශාක වටිනා දැවමය ශාක ආරක්ෂා කරගත යුතුය. කරගත යුතුය. හරි? මෙහෙම ලියමු. එලෙසම සතුන්ටද ඒකටම ලිව්වට කමක් නැහැ. එලෙසම සතුන්ටද අභය භූමි ආදිය පිහිටුවීමෙන් අභය භූමි ආදිය පිහිටුවීමෙන් සංරක්ෂණය වීමට ඉඩ සලසාලිය යුතුය. සංරක්ෂණය වීමට ඉඩ සලසාලිය යුතුය. අහිතකර කාලවලදී වතුර සපයන්න යන මුවාවෙන් ගිහිල්ලා මේ මරලා මස් එහෙම කියනවා නම් අවුල් නැහැ. අහිතකර ඒක තමයි අහිතකර කාලවලදී ජලය සැපයීම ප්‍රජනන පහසුකම් සැලසීම ආදිය මගින් ඔවුන්ව සංරක්ෂණය කිරීමේ හැකියාවක් පවතී. සර් ජලය සැපයීම ජලය සැපයීම ප්‍රජනන පහසුකම් සැලසීම ආදිය මගින් නේද? කවුරු හරි කියනවද පොඩ්ඩක් ඒක? කවුරු හරි කියනවද? ජලය සැපයීම ප්‍රජනන ප්‍රජනන පහසුකම් පහසුකම් සැලසීම ආදිය මගින් ඔවුන්ව සංරක්ෂණය කිරීමේ හැකියාවක් පවතී. ඔවුන්ව සංරක්ෂණය කිරීමේ හැකියාවක් පවතී. හරි. අලුත් ඡේදයකට ගිහිල්ලා ලියන්නේ අතරේ දෙනවද? මෙහෙම ලියමු. යාල අභය භූමිය සිංහරාජ වනාන්තරය සිංහරාජ වනාන්තරය විල්පත්තු වනාන්තරය කඩොලාන තෙත්බිම් මෙවැනි දෑ සඳහා උදාහරණ වේ. මෙවැනි දෑ සඳහා උදාහරණ වේ.
පුතේ දාමු capital B. Capital B. ස්ථානීය සංරක්ෂණය ඉවරයි පරිබාහිර සංරක්ෂණය. මම පොඩ්ඩක් නම් ටික ලකුණු කරන්නම් ඒ අතරේ.